හරි. පුතේ දැන් මම මෙච්චර දවසක් ඇඳපු වක්‍ර ටික පොඩි සාරාංශයක් ගහලා පෙන්නන්න හදනවා. මොකද කරන්න යන්නේ පුතේ? මෙච්චර දවසක් ඇඳපු පිරිවැය වක්‍ර ටික සාරාංශයක් ගහලා පෙන්නන්න යන්නේ. කෙටි කාලයේ ඵලදා වක්‍ර. මෙන්න පුතේ මුළු ඵලදා වක්‍රය. කෙටි කාලයේ මුළු ඵලදා වක්‍රය. මෙන්න මේ පැත්තට L මේ පැත්තට TP. කොහොමද උනේ? මෙන්න මුලදී වැඩි වේගයෙන්ද පසුව අඩු වෙන වේගයෙන්ද ගියා. ඔන්න TP. හරිද? right. කෙටි කාලේ මුළු පිරිවැය වක්‍ර. මේ පැත්ත Q මේ පැත්ත දානවා TC TVC TFC මතක් කර TFC ඔය වගේ TVC මෙහෙම TC මෙහෙම හරි මේ අතර පරතරය TFC सामान्य फलदा वक्र MPAP මෙන්න ආන්තික फलदा මෙන්න सामान्य फलदा सामान्य පිරිවැය වක්‍රය මොකක්ද? Q ABC AFC AC MC right. ඔන්න පුතේ අපි මෙච්චර දවසක් ඇඳපු ප්‍රස්ථාර 4. දැන් දරුවා කල්පනා කරනවා ඇති. ප්‍රස්ථාර ටික ඇඳලා දල සටහන් ඇඳලා ආයි මේ මොකක්ද කරන්නේ? පුතේ ආයි මේ අපි කරන්නේ මොකක්ද? පොඩි සාරාංශයක් ගහලා මතක් කරලා දීලා ඉස්සරහට යනවා. පොඩි සාරාංශයක් ගහලා මතක් කරලා දීලා ඉස්සරහට යනවා. right? ලස්සන දාගන්න. පොඩි සාරාංශයක් ගහලා දීලා ඉස්සරහට යනවා. පටන් ගන්න. ලස්සනට දාගන්න.
මෙතෙක් කැන් දවසක් ඇඳපු ප්‍රස්ථාර ටිකේ සාරාංශය ඔක. රඟල මතක් වුණා නේද? ආව්. අද අපි කරන්නේ පුතේ ඕවා අතර තියෙන සම්බන්ධකම් ඉගෙන ගන්න එක. ඉක්ම කරමු. तर ඔන්න ඔය හතර තමයි පුතේ අපි රූප සටහන් වශයෙන් ඇඳේ නේද? ඔව් දැන් ඔක්කොම ටික මතක් වුණා. හරිද? right. අද ඉනම් පුතේ අපේ මාතෘකාවල් වෙන්නේ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේවා අතර තියෙන සම්බන්ධකම්. ඔව්. මෙතන AFC මම දැවෙන්නේ නැහැ. AFC වැඩ ගන්න නැහැ. තියෙන්නේ කමක් නැහැ. නේද? සාමාන්‍ය මේවා වක්‍ර අතර තියෙන සම්බන්ධකම් අදාළ කරා. අද අපි තව මාතෘකාවල යන්නේ මෙන්න මේ පළදාවයි පිරිවැය අතර තියෙන සම්බන්ධතාවන් මොනවද? මේ වක්‍ර අතර තියෙන සම්බන්ධතා ඒවායේ හැසිරීම් වලට හේතු වන කරුණු තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. දරුවෙක් වගේ කිව්වා අමාරුම පාඩම කියලා කිව්වට තාම මොකුත් අමාරු දෙයක් හම්බුන්නේ නැහැ නේ කියලා. කොහොමද දරුවට කියනවා? හොඳ සෙල්ලම් එළි වෙන ජාවට වාගේ අමාරු දේවල් හම්බෙන්නේ ඉස්සරහට. තාම නම් ඉතින් අපස්ථාර ටිකක් ඇඳලා නේ එච්චරයි. හරි එහෙනම් පටන් ගමු. මෙන්න මාතෘකාව. ලියන මාතෘකාව. කෙටි කාලයේ මුළු පළදා වක්‍රයේ හැසිරීමට හේතු
කෙටි කාලීන මුළු පිරිවැය වක්‍රයේ හැසිරීමට හේතු. ඔන්න පටන් ගත්තා. කෙටි කාලීන මුළු පිරිවැය වක්‍රයේ හැසිරීමට හේතුව. කෙටි කාලීන මුළු පිරිවැය වක්‍රයේ හැසිරීමට හේතු. ඔන්න පටන් ගත්තා වැඩි. සම්බන්ධතා පෙන්නනවා. දැන් පුතාගෙන් පුතාට මතක් වෙනවා කෙටි කාලයේ මුළු ඵලදා වක්‍රය. පෙළන පොතපස්සට මුළු ඵලදා වක්‍රයේ රූප සටහන ළඟට යන්න. TP මුළු ඵලදාව L ශ්‍රමික සංඛ්‍යාව. L ශ්‍රමික සංඛ්‍යාව. හරිද? right. පුතේ මුළු ඵලදා වක්‍රයේ හැසිරීම කොහොමද? මෙන්න පුතේ හැසිරීම. මොකක්ද හැසිරීම? මුළු ඵලදාව කෙලින්ම වැඩි වෙන කාලය. ඊට පස්සේ හිමිහිට වැඩි වෙලා අඩු වෙලා යනවා. ඔන්න කතාව. මුළු ඵලදා වක්‍රයේ හැසිරීම මොන්නේ? මුලදී ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. නේ? මුලදී වේගෙන් වැඩි වෙනවා. ඊට පස්සේ පුතේ හිමීට වැඩි. හිමීට වැඩි. right one. අපේ ගහනවා මේකට හේතුව මොකක්ද? අපේ ගහනවා ඇයි මෙහෙම වෙන්නේ? අපේ ගහනවා ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ ඇයි? අපි දෙන්න ඕන උත්තරේ මෙන්න මේකයි. අපි මේකට උත්තර දෙන්නේ මොන වක්‍රය ඇදලාද? ඵලදා වක්‍රය ඇදලා. ඵලදා වක්‍රය ඇදලා උත්තර දෙන්න. Q. මම අඳිනවා ආන්තික ඵලදා වක්‍රය විතරයි. MP. ආන්තික ඵලදා වක්‍රය විතරක් අඳිනවා. පෙළන ආන්තික ඵලදා වක්‍රය අඳින්න දැන්ට sorry මේ ආන්තික පිරිවැය sorry ආන්තික ඵලදා වක්‍රය අඳින්න වෙලා MP පෙළ එතනමයි MP ට පෙළ MP වක්‍රය අඳින්න වෙලා මේ බලන්න පුතේ වෙනදී පුතේ මෙන්න මේ මුලදී වේගෙන් වැඩි වෙන්නේ මුලදී වේගෙන් වැඩි වෙන්නේ වැඩි වෙන්න හේතුව තමයි පුතේ ඒ කාලේ ආන්තික ඵලදාව වැඩි වෙනවා. ඒ කාලේ ආන්තික ඵලදාව වැඩි වෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න මෙතෙන්දි පටන් ගන්න මොන ඵලද? හීනවන ඵල. මෙතෙන්දි පටන් ගන්න පුතේ මොන ඵලද? හීනවන ඵල. මෙතෙන්දි පටන් ගන්නවා හීනවන ඵල. පුතාට මතකයි ඵලදාව අඩු වෙන්න හේවත් හීන වෙන්න පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ ඵලදාව අඩු වෙනවා. ඵලදාව අඩු. ඊවසේ මෙන්න ඵලදාව අඩු වෙලා හීන වෙලා යනවා. ඵලදාව අඩු වෙලා හීන වෙලා
යනවා. පළදාව අඩු වෙලා හීන වෙලා යනවා. නේ? වෙන්නේ පළදාව අඩු වෙලා හීන වෙලා යනවා. හරිද? right. මෙන්න මෙතෙන්දි පටන් ගන්නව පුතේ මොන පළද? හීනවන පළ න්‍යාය. දැන් අපි හේතු පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. කොහොමද හේතු පැහැදිලි කරන්නේ? අපි කියනවා මුළු පළදා වක්‍රය මුලදී වේගෙන් ඉහළට යන්නේ ඇයි? එම කාලයේ ආන්තික පළදාව මොනව වෙන නිසාද පුතේ? වැඩි වෙන නිසා. ආන්තික පළදාව වැඩි වෙන නිසා. ඊට පස්සේ මෙතෙන්දි පටන් ගන්නවා හීනවන පළ. මොකද හීනවන පළද කියන්නේ? පළදාව අඩු වෙන්න පටන් ගන්නවා. පළදාව අඩු වෙන්න පටන් ගත්තට පස්සේ හීනවන පළ ආරම්භ වුණාට පස්සේ මුළු පළදාවක් යන්නේ බොහොම හිමි. මුළු පළදාවක් යන්නේ හිමි. හරියට නිකන් මෙන්න මෙහෙම වගේ. මේ ඔබ වේගෙන් එනවා දෙනියාය පුරස්ස පාරේ. දෙනියාය පුරස්ස පාර වේගෙන් එනවා. මේ පුතාලේ ගමට හැරෙන පාර. මෙන්න ගමට හැරෙන පාර කරනවා මෙන්න හිමින් යන්නේ. මේ ගමේ පාර. මෙන්න මෙතනින් පස්සේ මේ ගෙවල් වලට යන පාර, ගෙදරට යන පාර. ඒ වගේ නේද? right බලන්න. මුලදී වේගෙන් මුළු පළදාව එන්නේ. මම අර පුතාගෙන් මුලදී මේ මුළු පළදාව වේගෙන් වැඩි වෙන්නේ පුතේ මොකක් නිසාද? වේගෙන් වැඩි වෙන්නේ මොකක් නිසාද? ආන්තික පළදාව වැඩි වෙන නිසා. මගේ ප්‍රශ්නේ. මෙන්න මෙතන ඉඳන් මේ හිමීට වැඩි වෙන්නේ. හිමීට වැඩි වෙන්නේ අපි කියනවා. එතෙන්දි පටන් අරන් මොන පළද? හීනවන පළ පටන් අරන් පළදාව අඩු වෙනවා. හීනවන පළ පටන් අරන් පළදාව අඩු වෙනවා. ඒ වගේමයි පුතරම කිව්ව බලන්න ලක්ෂණය. මුළු පළදාව උපරිම වෙනකොට ඔබේ ඔරිජිනල් ප්‍රස්ථාරය අරන් බලන්න. මුළු පළදාව උපරිම වෙනකොට ආන්තික පළදාව ශූන්‍යයි. මුළු පළදාව උපරිම වෙනකොට ආන්තික පළදාව ශූන්‍යයි. ඊට පස්සේ ආන්තික පළදාව ඍණ වෙනකොට මුළු පළදාව අඩු වෙනවා. හරිද? right. ඔන්න සම්බන්ධතා ටික. ලස්සනට මේ රූපේ දාගන්න. ලස්සනට රූපේ දාගන්න.
හරිද? right. then අපි ලියන උත්තරය ඇතුලේ මෙන්න මේ දේවල් තියෙනවා. කෙටි කාලේ මුළු පළදාව වේගෙන් වැඩි වෙන්නේ මේ මුළු පළදාව වේගෙන් වැඩි වෙන්නේ ඇයි? වේගෙන් වැඩි වෙන්නේ. ඇයි? අපි කියන්න ඕන. ඒ කාලේ ආන්තික පළදාව වැඩි වෙනවා. පළදාව වක්‍ර දෙකෙන් එකක් මම ඇන්නේ මොකද්ද? මම ඇන්නේ ආන්තික පළදාව සාමාන්‍ය පළදාවක් කියලා තදින්න පුළුවන්. ඊට පස්සේ එහෙනම් මුළු පළදාව වේගෙන් වැඩි වෙන්නේ මුළු පළදාව වේගෙන් වැඩි වෙන්නේ ඒ කාලේදී ආන්තික පළදාව වැඩි වෙන නිසා. ඇයි මෙතන ඉඳලා හිමීට වැඩි වෙන්න පටන් ගන්නෙ? අපි කියන්න ඕන. නේ? මෙහෙම ආ ගැම්මට ගියා නම් මෙහෙම නේද යන්න ඕන. හොඳට තේරුම් ගන්න. ආ ගැම්මට ගියා නම් මෙහෙම නේද යන්න ඕන. එහෙම යන්නේ නැහැ. හිමීට මන්දගාමී ලෙස වර්ධනය වෙනවා. එහෙම වෙන්නේ ඇයි? අපි කියනවා මෙහෙම මොකක්ද? මෙතෙන්දි පටන් ගන්නවා මොන පළද? හීනවන පළ. හීනවන පළ. හීනවන පළ පටන් ගන්න ආන්තික පළදාව අඩු වෙනකොට. හීනවන පළ පටන් ගන්න ආන්තික පළදාව අඩු වෙනකොට නේද? පළදාව අඩු වෙන්න පටන් ගන්න පළදාව අඩු වෙනකොට මුළු පළදාව වැඩි වෙන්නේ අඩු වේවි. ඊට පස්සේ මුළු පළදාව උපරිම වෙනකොට ආන්තික පළදාව ශූන්‍යයි. ආන්තික පළදාව ඍණ වෙනකොට මුළු පළදාව අඩු වෙනවා. right? ඔය ටික පුතේ අපි දැන් ලියමු. හරිද? ක්‍රියාත්මකයි. කෙටි කාලයේ මුළු පළදා වක්‍රයේ 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 හැඩයට හේතු වන්නේ කෙටි කාලයේ මුළු පළදා වක්‍රයේ හැඩයට හේතු වන්නේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල කෙටිකාලයේ මුළු පළදා වක්‍රයේ හැඩයට හේතු වන්නේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වන හීනවන පළදා නීතියයි. හීනවන පළදා නීතියයි. හීනවන පළදා නීතියයි. හරිද? right. I can පුතේ කෙටි කාලයේ මුළු පළදා වක්‍රයේ හැඩයට කෙටි කාලයේ මුළු පළදා වක්‍රයේ හැඩයට හේතු වන්නේ කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වන හීනවන පළදා නීතියයි. කෙටිකාලයේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල ක්‍රියාත්මක වන හීනවන පළදා නීතියයි. පළවෙනි තරුව රූලක් අරින්න පළවෙනි තරුව දාන්න. පළවෙනි තරුව දාන්න. කෙටි කාලයේ
කෙටි කාලයේ ආන්තික ඵලදාව වැඩි වන විට කෙටි කාලයේ ආන්තික ඵලදාව වැඩි වන විට කෙටි කාලයේ ආන්තික ඵලදාව වැඩි වන විට මුළු ඵලදා වක්‍රය වැඩිවන වේගයකින් මුළු ඵලදා වක්‍රය වැඩිවන වේගයකින් ඉහළට ගමන් කරයි. වැඩිවන වේගයකින් ඉහළට ගමන් කරයි. මුළු ඵලදා වක්‍රය වැඩිවන වේගයකින් ඉහළට ගමන් කරයි. හරිද? right. මම එළිය වාක්‍යය කියනවා. කෙටි කාලයේ ආන්තික ඵලදාව වැඩි වන විට මුළු ඵලදා වක්‍රය වැඩි වන වේගයකින් ඉහළට ගමන් කරයි. හරිද පුතේ? right බලන්න. හිමිහිට පැහැදිලි කරනවා. ආන්තික ඵලදාව වැඩි වෙනකොට මුළු ඵලදාව වේගෙන් ඉහළට යනවා. ඊළඟ කරුණ. කෙටි කාලයේ තුල හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වී කෙටි කාලය තුල හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වී හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වී ආන්තික ඵලදාව අඩුවීමට පටන් ගන්නා විට ආන්තික ඵලදාව අඩුවීමට පටන් ගන්නා විට මුළු ඵලදා වක්‍රය අඩුවන වේගයකින් ඉහළට ගමන් කරයි. අඩුවන වේගයකින් ඉහළට ගමන් කරයි. මොකද පුතේ ලිව්වේ? කෙටි කාලයේ හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වී ආන්තික ඵලදාව අඩුවන විට මුළු ඵලදාව අඩුවන වේගයකින් ඉහළට ගමන් කරයි. මුළු ඵලදා වක්‍රය අඩුවන වේගයකින් ඉහළට ගමන් කරයි. කෙටි කාලයේ හීනවන ඵල නීතිය ක්‍රියාත්මක වී ආන්තික ඵලදාව අඩුවන විට මුළු ඵලදා වක්‍රය අඩුවන වේගයකින් ඉහළට ගමන් කරයි. හරිද පුතේ? right. තුන්වෙනි තනුව. මේ බලන්න පුතාගේ රූප සටහන මම තාම පැහැදිලිව පෙන්නනවා. මුළු ඵලදා වක්‍රය උපරිම වෙනකොට ආන්තික ඵලදාව ශූන්‍යයි. නේද? right. මේ
අතර ගැටෙන මෙතන බිඳුව. දැන් ඇති. මුළු ඵලදා වක්‍රය උපරිම වන විට ආන්තික ඵලදාව ශූන්‍ය වේ. මුළු ඵලදා වක්‍රය උපරිම වන විට ආන්තික ඵලදාව ශූන්‍ය වේ. ආන කතාවනේ. මුළු ඵලදාව උපරිම වෙනකොට ආන්තික ඵලදාව ශූන්‍ය වේ. මුළු ඵලදාව උපරිම වෙන විට ආන්තික ඵලදාව ශූන්‍ය වේ. හරි. ඊළඟ තම. මොකක්ද පුතේ ඊළඟ තම? ආන්තික ඵලදාව මෙතනින් යට මොකෝ වෙන්නේ පුතේ? ඍණ වෙනවා. නේද? ආන්තික ඵලදාව ඍණ වන විට මුළු ඵලදාව අඩු වෙනවා. නේද? රයිට් යන්නේ. ආන්තික ඵලදාව ඍණ වන විට ආන්තික ඵලදාව ඍණ වන විට මුළු ඵලදාව පහත වැටේ. ආන්තික ඵලදාව ඍණ වන විට මුළු ඵලදාව පහත වැටේ. හරිද? රයිට්. හරි සරලයි නේද බැලුවම එක අතකින්. ආන්තික ඵලදාව ඍණ වන විට මුළු ඵලදාව පහත වැටේ. ආන්තික ඵලදාව ඍණ වන විට මුළු ඵලදාව පහත වැටේ. එක අතකින් බැලුවම ලේසිද නැද්ද? ලේසි පුතේ ඇති දෙයක් නැහැ. ඔබෙන් අහුවම විභාගෙදී මෙන්න විභාග ප්‍රශ්න. මම පෙන්නනම් ප්‍රශ්න ඉස්සරහ. කෙටි කාලයේ මුළු ඵලදා වක්‍රයේ හැසිරීමට හේතු විග්‍රහ කරන්න. ප්‍රශ්නේ දැක්කම නිකන් ලොකු සංකීර්ණ ගතියක් දැනෙනවා. කෙටි කාලයේ මුළු ඵලදා වක්‍රයේ හැසිරීමට හේතුව විග්‍රහ කරන්න. හරිද? අඳිනව රූප සටහන් දෙක. පස්තර කඩදාසි වලද? නෑ. සමහර දරුවෝ පොඩ්ඩක් කරා මානසිකව පොඩ්ඩක් වැටුණා. පස්තර අඳින්න ගිහිල්ලා පස්තර කඩදාසි වල. පුතේ අපි ප්‍රස්ථාර කඩදාසි වල දශමයට පස්ථාර ටික ඇඳලා. දශමයට. නේද? හැබැයි ඇඳට පුතේ ඒ ප්‍රස්ථාර විභාගෙදී අඳින්නේ නැහැ. විභාගෙට ඕන මෙන්න මේක. මේ මොනවද පුතේ? දල සටහන. නැත්නම් කියන කටු සටහන. හරිද? ඒතකොට හැබැයි පුතේ මේවා ඇඳලා මේවයි ලක්ෂණ පැහැදිලි කරන්න නම් අපි පරිමාණයට ඇදලා තියෙන්න ඕන. තේරෙනවද පුතේ? රයිට්. තේරෙනවා. ඔන්න තියෙන කතාව. යා. ඔන්න පුතේ ඊට පස්සේ මේ රූපය ඇදලා ඔන්න පැහැදිලි කරනවා. හැබැයි මේ පැහැදිලි කරද්දී මම කියපු උත්තරේ එහෙම්ම තියෙන්න ඕන නෑ. ඔබ කෑ ඔබේ වචන වලින් ලියන්න. ඕක කොහොම කටපාඩම් කරන්න එපා පුතේ. අවබෝධ කරගන්න. ආන්තික මුළු ඵලදාව වේගින් වැඩි වෙන්නේ ආන්තික ඵලදාව වැඩි වෙන නිසා. මුළු ඵලදාව හිමීට වැඩි වෙන්නේ හීනවන ඵල පටන් අරන් ඵලදාව අඩු වෙන නිසා. මුළු ඵලදාව ආන්තික ඵලදාව ඍණ වුණාම මුළු ඵලදාව අඩු වෙනවා. ඔය ටික මතක තියාගන්න පුළුවන් පුතේ. තාම ලේසි. හරිද? හරි. අපි යනවා පුතේ ඊළඟ මාතෘකාවට. තවත් වක්‍ර දෙකක් අතර සම්බන්ධතාව ගැන සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ.
යනුදී හීනවන පළදා නීතිය හා කෙටිකාලීන පිරිවැය අතර සම්බන්ධතාව. right. හීනවන පළදා නීතිය හා කෙටිකාලීන පිරිවැය අතර සම්බන්ධතාව. හරිද? right. කෙටිකාලීන පිරිවැය හා හීනවන පළදා නීතිය හා කෙටිකාලීන පිරිවැය අතර සම්බන්ධතාව. පුතේ ඊයේ අද හෙට කියන දවස් තුනේ පුතාගේ ගෙදෙට්ට නිබන්ධනය ගෙනත් දෙවි කොරියර් එකේ. අපි ලබන සතියේ පුතේ අද සිකුරාදානේ ලබන සතියේ සඳුදා වෙද්දී රිවිෂන් එක පටන් ගන්නවා. හරිද? මේ නිබන්ධනයත් එක්ක වඩා ප්‍රමාද වෙලා තියෙන නිබන්ධන ගැනීමත් එක්ක. සෞදාදී අපි රිවිෂන් එක පටන් ගන්නවා. ලබන සතියේ අපි රජයේ වෙළඳපොළට මැදිහත් වීම කොටසේ විභාගයේ තියන්න කටයුතු කරනවා. පොඩක් ගිය සතියේ තියන්නේ නේද? right. මේ වක්‍ර ටික ඇඳ ගන්න අවස්ථාවයට පොඩ්ඩක් කල් දාගත්තා. හරිද? right. පුතාට අලුත් ටයිම් ටේබල් එකක් මම අද WhatsApp group එකට දානවා. ඒකට ප්‍රතිවිරෝධතා තියෙනවා නම් ගුරු කරන්න පුළුවන්. ඒ ටයිම් වල ගැටලු තියෙනවා මට නැවත දැනුවත් කරන්න. සියලු කොටස් YouTube එකට දානවා. කිසිම දරුවෙකුට හානියක් සිදු වෙන්නේ නැහැ. දැන් මේ YouTube එකේ ඇඩ් එහෙම යනව නේද? ඔව් ඇඩ් යනවා ඒවට ගෙවීමක් සිද්ධ වෙනවා. හරිද? right. හොඳයි. හීනවන පළදා නීතිය හා කෙටිකාලීන පිරිවැය අතර සම්බන්ධතාව. මම පාඩම් පටන් ගන්න කලින් පොඩ්ඩක් වටින් ගොඩින් පොඩ්ඩක් බහින්නද වැඩේ? මේ බලන්න. කෙටි කාලේ පළදා වක්‍ර. කෙටි කාලේ පළදා වක්‍ර. මේක අර වැඩේට පොඩ්ඩක් වටින් ගොඩින් බහලා බලමු චුට්ටක්. මෙන්න පළදා වක්‍ර එක. MP AP Q. MP AP. මෙන්න කෙටි කාලේ පිරිවැය වක්‍ර. MC AVC අපි දෙකයි ගන්න. MC AVC. MC AVC. නිකම් බලු බැලමට බලලා මට කියන්න පොඩි සම්බන්ධයක් නිකන් පුතාට පේන්නේ නැද්ද? මේ තියෙන යාන්ත්‍රික පළදාවයි සාමාන්‍ය පළදාවයි. අපිව පස්තාරියෙන්දනේ පස්තාරියෙන්දලා බැලුවා දැන් ওই දල සටහන් ගන්න උදේ. මේ නැත්ත පේන්නේ ඔයාලට මොකුත් මේ සම්බන්ධතාවක් මේ කෙටි කාලේ පළදාවක් රැ පිරිවැයක් රැ අතර. මැසේජ් එකක් දාන්න බලන්න. මොන වගේද? මේ තියෙන්නේ පිරිවැය පළදාවක් මේ තියෙන්නේ පිරිවැය වක්‍ර. ආන්තික පළදාවයි සාමාන්‍ය පළදාවයි උඩ තියෙන්නේ පළදාවක්. ඒ වචන මතක නැත්තම් නැවත පාඩම් කරන්න ඕන නැත්නම් YouTube බලන්න ඕන. මේ තියෙන්නේ ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි. මට කවුරු හරි මෙසේජ් එකක් දාන්නකෝ. පුතාට පේනවද මේ වක්‍ර දෙක අතර මොනවද සම්බන්ධයක්? මේ දරුවෙක් මෙසේජ් එකක් දානවා. එවුරන් මෙසේජ් දාන්නේ වක්‍රවල හැඩය සමානයි කියන දරුවෙක් පොඩි මෙසේජ් එකක් දාන්න නිකන් බලමු දැන් දරුවන්ගේ අදහස්. මොකද හිතේ? ආව් මදුෂාන්ගේ දාපු මේ මෙසේජ් එක එවුරන් දාන්න පුතේ. මදුෂාන්
මේ මයි දරුවෙක් අදහස් හොඳ අදහසක් කිව්වා. මදුෂාගේ දාපු මැසේජ් එක එවුරුවන්ට ආයේ කාටවත් බලන්න පුළුවන් විදිහට. මොකක්ද මේකේ අදහස? එවුරන් දාන්න පුතේ. හැමෝටම බලන්න පුළුවන් විදිහට. මොකක්ද අදහස? ඔන්න මදුෂාන් පුතා කියන දේ බලන්න. එකම එක ආන්තික අනිත් පැත්ත ගහලා. එකම එක අනිත් පැත්තට ගහලා. අන්න පුතේ කතාව. මදුෂාන් කියන කතාව තමයි. පුතේ මේ බලන්න. මේක නිකන් පොල් කට්ට අනිත් පැත්ත හරවලා වගේනේ. මෙතන උඩට හරවලා. එහෙම හිතෙන්නේ නැද්ද? නේ? අපි මේකේ මකලා දාමු AP මකලා දාමු. AP මකලා දාමු. මේක ABC මකලා දාමු. දැන් මට කියන්න මොකද්ද තියෙන්නේ? නේ? මෙතන නිකම් පොල් කට්ටය මෙහෙම හරවලා වගේ. මෙතන ඔන්න පුතේ. තව දරුවෙක් දැන් ප්‍රතිලෝමයි කියලා. ඒ දරුවා කාම හොඳයි. හරිද? මදුෂානුත් හොඳයි, දරුවත් හොඳයි. මොකක්ද සම්බන්ධය පුතේ? මේක උඩ පැත්තට හරවලා වගේ නේද? හරිද? දැන් පුතේ මම ඔකේ ලස්සන රූප අදිනවා. මම පුතාට දාන්න මේ රූපේ මම රූපේ අදිනකන් මෙන්න මේ රූපේ බලා ගන්න. මම ෆොටෝ එකක් දාන්නම්කෝ. විනාඩියක් දෙන්න මට. right. පුතේ YouTube එක බලන දරුවා වීඩියෝ එක නතර කරගෙන රූපේ ඔන්න ඔය විදිහට අඳ ගන්න ඕනේ. YouTube එක බලන දරුවා ඔය විදිහට රූපේ අඳ ගන්න ඕන. වීඩියෝ එක නතර කරගෙන අඳ ගන්න. හරිද? right. මම පුතාට ස්ක්‍රීන් එක ආයෙත් දාන්නද? හරියටම දාගන්න පුතේ. ආයෙ දාන්න හරියටම දාගන්න. YouTube එක බලන පුතාට මම මේ ෂෙයා කරන ස්ක්‍රීන් එක WhatsApp දානවා. හරිද? ඒතර පුතාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳේ. ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න අයට ෂෙයා කරන ස්ක්‍රීන් එක වීඩියෝ බලන පුතාට මම WhatsApp group එකට දානවා. හොඳේ. right. අකුරු වලින් ලියන්න පුතේ. වචන වලින් ලියන්න. සාමාන්‍ය ඵලදාව එක වචන වලින් ලියන්න. වෙලාව ගියට කමක් නැහැ පුතේ. හදිස්සි වෙන්න එපා. මේ පිළිවෙල පාඩම. වෙලාව සම්බන්ධ ගැටලුවක් වෙන්නේ නැහැ. පුතා පේන්නේ නැද්ද? පුතා ස්ක්‍රීන් එක පේනව නේද? පුතා මට මැසේජ් එකක් දාන්න. පේනව නේද ස්ක්‍රීන් එක? ෂෙයා කරපු එක පේනව නේද? පොඩ මැසේජ් එකක් දාන්න පුතේ. හරි හරි. හරි හරි. හරියටම හදාගන්න පුතේ.
පොඩි පොඩි ඇද කුද තියෙනවා අයින් කරලා හරියටම හදාගන්න. වචනවලුත් ලියන්න හොඳේ. මට බෝඩ් එක ප්‍රමාණිත එක්ක ඇදලා තියෙන්නේ. වචනවලුත් හරියටම ලියන්න. හරියටම බලන්න පුතේ. හරිද පුතේ? හරි. දැන් අපි පැහැදිලි කිරීම පටන් ගමු. දැන් පැහැදිලි කිරීම පටන් ගමු. හොඳට බලන්න පුතේ ඔය රූපෙ දිහා. මොකද්ද තියෙන තත්ත්වය? මොකක්ද තියෙන තත්ත්වය? නේ? මොකද්ද තියෙන හැසිරීම? දැන් අපි පුතේ සාකච්ඡා කරමු. හරිද? right. හරිද? right. මෙන්න බලන්න පුතේ සම්බන්ධي. මම දැන් කියාගෙන යනවා. කියාගෙන යනවා. පුතා අහගෙන ඉන්නවා. හරිද? මම කියාගෙන යනවා. පුතා අහගෙන ඉන්නවා. මේ බලන්න හොඳට. මේ තියෙන්නේ කෙටි කාලයේ ඵලදාවක්. මේ තියෙන්නේ කෙටි කාලයේ පිරිවැය වක්‍ර. මම පුතා එකක් දාගන්න. අරකට වගේ තේරෙයි. එහෙමත් ලියා ගන්නකො. මෙන්න කතාව. මම ඉස්සෙල්ලම MP MC සාකච්ඡා කරා. මොකද්ද පුතේ MP කිව්වේ? ආන්තික ඵලදාව. මොකක්ද MC කිව්වේ? ආන්තික පිරිවැය. අපි නිර්වචන කරලා තියෙන පුතේ ආයි බලන්න ඕනේ. විචල්්‍ය දෝම් එකකින් වැඩි කළාම මුළු පිරිවැයේ හට ගන්නා වෙනස. විචල්්‍ය දෝම් එකකින් වැඩි කරාම මුළු ඵලදාවේ හට ගන්නා වෙනස. ආන්තික ඵලදාව. විචල්්‍ය දෝම් එකකින් වෙනස් කළ විට මුළු ඵලදාවේ හට ගන්නා වෙනස ආන්තික ඵලදාව.
නිමවුම් ප්‍රමාණය එකකින් වෙනස් කළ විට මුළු පිරිවේ හට ගන්නා වෙනස ආන්තික පිරිවැය. ඔන්න නිර්වචන දෙක කිව්වේ. ඔන්න දැන් මම කියාගෙන යනවා. මම ඉස්සෙල්ලා ගන්න මොන දෙකද? ආන්තික ඵලදාවයි ආන්තික පිරිවැය. මම කියනවා ආන්තික ඵලදාව වැඩි වෙන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. ආන්තික ඵලදාව අඩු වන විට ආන්තික පිරිවැය වැඩි. හරිද? right. මෙන්න මෙතෙන්දි පටන් ගන්නවා පුතේ මොකක්ද? හීනවන ඵල. හීනවන ඵල පටන් ගන්න. මම පුතත් දාගන්න පුතේ. එතෙන්දි පටන් ගන්නවා මොන ඵලද පුතේ? හීනවන ඵල ආරම්භ වේ. ආරම්භයි. හීනවන ඵල ආරම්භයි. හරිද? හීනවන ඵල ආරම්භයි. එහෙනම් බලන්න පුතේ හොඳට ආයෙසරයක් මම කියනවා. ආන්තික ඵලදාව වැඩි වෙන විට ආන්තික පිරිවැය අඩු වේ. පිරිවැය වැඩි වේ. ඵලදාව වැඩි වේ, පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. හරි වයිසෝනේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. හීනවන ඵල ආරම්භ වී ආන්තික ඵලදාව අඩු වන විට ආන්තික පිරිවැය වැඩි. වාක්‍ය තුනයිමයි පුතේ මතක තියාගන්න. වාක්‍ය තුනයි මතක තියාගන්න ඕන. හරි ලේසි පුතේ. අමාරුයි කිව්වට මේ පාඩමයි පුතේ හරියට ට්‍රැක් එකට වැටුනොත් මේක තරම් ලේසි පාඩමක් නෙවෙයි. මේකට අමාරුයි කියලා කිව්වට හරියට අමාරුයි කෙටි. මේ පාඩමේ තියෙන ලක්ෂණය මේක. පුතාට මතකයි මේ ඉල්ලුම සැපයම ඇදුණා කියන්නේ නේද? මාස ගාණක් කරානේ අපි. ඉල්ලුම සැපයම බදු සහනාධාර මහ විශාල පාඩමක්. හැබැයි මේක කෙටි අමාරු. කෙටි අමාරු. මේකට පුතේ සමහර දරුවෝ ඉන්න මේ පාඩම පුදුම කැමැත්තක් තියෙනවා. හරියට වැටුණොත් හරියට වැටෙන්න ඕන පීලටමයි පුතේ. හරිද? එයාට මේ පාඩම තරම් ලේසි පාඩමකුත් නෑ. මොකද බලන්න හරි ෂෝක් නේ. කෙටි කෙටි කාලේ ඵලදාවයි පිරිවැය අතර තියෙන සම්බන්ධය මොකක්ද? ලස්සන රූපය අඳිනවා. රූපය ඇඳලා බලාගෙන ලියන. දැන් අර දනුනේ අතවලා සාත්‍තර කියනු මෙහෙම බැලුවා අල්ලේ රේඛා ටික බැලුවා. නේද? ඔන්න තියාගෙන යනවා ආ මෙහෙමයි. එහෙම කියලා තියාගෙන යනවා. ඔයගේ දැන් මේ රේඛා ටික බලාගෙන කියනවා. ආන්තික ඵලදාව වැඩි වෙන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. හීනවන ඵල ආරම්භ වී ආන්තික ඵලදාව අඩු වන විට ආන්තික පිරිවැය වැඩි. ඉවරයි. සාමාන්‍ය ඵලදාවට යන්න. සාමාන්‍ය ඵලදාව වැඩි වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව වැඩි වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව උපරිම වෙනකොට ආන්තික ඵලදාව අවම වේ. Z
ආන්තික ඵලදාව අඩු වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. වාක්‍ය 3යි 3යි 6 MP ට 3ක් ලියුවා AP ට 3ක් ලියුවා. AP ට ලියපු 3යි කියන්නේ ආන්තික ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. සාමාන්‍ය ඵලදාව අඩු වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. මට දැන් කියන්න පුතේ පිරිවැයයි ප්‍රතිලාභයි කෙටි කාලේ ඵලදාවයි පිරිවැයයි අතර තියෙන්නේ මොන සම්බන්ධයක්ද? තනි වචනයක් කියන්නේ. තනි වචනයක් කියන්නේ මොකද්ද තනි වචනේ මෙන්නේ? ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. තනි වචනයක් කියන්නේ මොන සම්බන්ධයක් තියෙන්නේ? කෙටි කාලේ ඵලදාවයි පිරිවැයයි අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. මොන සම්බන්ධයක්ද මගේ පුතේ? ඔව් ප්‍රතිලෝමීය සම්බන්ධය. හරිද? ප්‍රතිලෝමීය සම්බන්ධය. ප්‍රතිලෝමීය සම්බන්ධය. තේරුණා නේද පුතේ? හරි. දැන් අපි සටහනට එමු. සටහනට ලියලා පුතේ අපි බලමු. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත් බැවින් කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත් බැවින් කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත් බැවින් විචල්්‍ය යෙදවුම් වල ආන්තික ඵලදාව හා ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාව ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව මුලදී වැඩි වී පසුව අඩු වේ. විචල්්‍ය යෙදවුම් වල ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව මුලදී වැඩි වී පසුව අඩු වේ. මම මේ වාක්‍යය ආයෙ කියනවා පුතේ හොඳට බලන්න. වචනයක් අකුරක් වරද්ද ගන්න එපා. කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හීනවන ඵල නීතියට යටත් බැවින් විචල්්‍ය යෙදවුම් වල ආන්තික හා සාමාන්‍ය ඵලදාව මුලදී වැඩි වී පසුව අඩු වේ. උදාහරණ අපි ඉගෙනුව න්‍යායක්. මොකක්ද ඉගෙනුවේ? කෙටි කාලය තුල ක්‍රියාත්මක වන න්‍යායක් ඉගෙනුවා. ඒ තමයි හීනවන ඵල න්‍යාය. නීතිය. මතකයිද? ඔව්. මොකක්ද හීනවන ඵල නීතිය කියන්නේ?
නිෂ්පාදන ආයතනයක් කෙටි කාලයේදී ස්ථාවරයේදෝම් ස්ථාවරව තබාගෙන විචල්‍යයේදෝම් වැඩි කරන විට සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි මුලදී වැඩි වී එක්තරා මට්ටමකට පසුව අඩු වෙන එකට කියනවා හීනවන ඵල නීති. මම වාක්‍ය ලියලිය පැහැදිලි කරනවා. මොකද උදේ හීනවන ඵල නීතිය කියුව මොකක්ද? කෙටි කාලය තුල අපි මේ කතා කරන කෙටි කාලය තුල තියෙන න්‍යාය තමයි හීනවන ඵල නීතිය. මොකද්ද හීනවන ඵල නීතිය කිව්වේ? මෙන්න මේක. ඵල වචනයත් එකක් හීනවන ඵල. ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි මුලදී වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙලා යනවා. ඊළඟ යන්න. එමෙන්ම රතු පෑන අතර ගන්න. ඒ දවසේ වාක්‍ය ලියන්න. රතු පෑන අතර ගන්න දවසේ වාක්‍ය ලියන්න. යෙදවුම් වල ඵලදාව සහ යෙදවුම් වල ඵලදාව සහ යෙදවුම් වල ඵලදාව සහ යෙදවුම් වල ඵලදාව සහ නිෂ්පාදන පිරිවැය අතර යෙදවුම් වල ඵලදාව සහ නිෂ්පාදන පිරිවැය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පවතී. එමෙන්ම යෙදවුම් වල ඵලදාව සහ නිෂ්පාදන පිරිවැය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පවතී. එමෙන්ම යෙදවුම් වල ඵලදාව සහ නිෂ්පාදන පිරිවැය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් පවතී. එනම් බොහොම පැහැදිලි පුතේ. පිරිවැයයි ඵලදාවයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධය. ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. එහෙනම් පුතේ දවසේ වාක්‍ය මොකක්ද? මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. දැන් මේක සමහර විට මේ ඉකෝන් මෙලෝඩියක් දන්නේ නැති කෙනෙක් අහගෙන ඉන්දියා කියන්නේ. ඔන්න ඔබේ මල්ලි අහගෙන ඉන්නවා. ඔබේ නංගි අහගෙන ඉන්නවා. එයාටත් මේක තේරෙනවා. ඔබේ දෙමව්පියන්ටත් මේක ඇහුවොත් තේරෙනවා. මේ සාමාන්‍ය පිරිවැයක්. මේ තියෙන සාමාන්‍ය පිරිවැය සංකල්පය. ඒ කියන්නේ එකක පිරිවැය. මොකද හේතුව ගන්න පුතේ. මේ වක්‍රවල දාලා තියෙන මේ ABC කියන්නේ මොකක්ද? එකක් හැදීමේ විචල්්‍ය පිරිවැය. එකක පිරිවැයනේ. පුතේ ඵලදාව වැඩි වෙනකොට ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා. නේද? ඵලදාව වැඩි වෙනවා. එතකොට එකක් හදන්න යන පිරිවැය කොයි අඩු වෙනවා. පුතාලා ඉඩමේ තේ ඉඩමේ හරිද? මැයි මාසේ වගේ මාසවල දළුවස් වෙන්න වැඩි. ඵලදාව වැඩි. ඵලදාව වැඩි. දළු කඩන්න යන මිනිස්සයා කඩාගෙන එන දළු කිලෝ ප්‍රමාණය වැඩි. එතකොට පුතේ එක දළු කිලෝ එකක් කඩන්න යන ශ්‍රම පිරිවැය අඩු වෙනවා. නිකන් සරලව හිතන්න මේකේ සාමාන්‍ය දෙයක් පුතේ මේ. මම කිව්වනේ මුලදීමනේ ආර්ථික විද්‍යාව කියන්නේ සමාජීය විද්‍යාව. අපි මේ සමාජයේ තියෙන ආර්ථිකයේ තියෙන දේවල් ප්‍රස්තාර ඇඳ විද්‍යාත්මකව ඉගෙන ගන්න. මම දැක්කුවනේ මොකද්ද? ඵලදාවයි පිරිවැය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා. ඒක මේ සාමාන්‍ය සිද්ධියක්. අපි ප්‍රස්තාර ගෙවුවට. මම උදාහරණයක් ගත්තා. මොකද්ද පුතේ? ඔන්න අර වහින මාසවල නේද? මේ ජූන් මාස වගේ තේ අස්සන්නේ තාම වැඩි. හරිද? තේ අස්සන්නේ තාම වැඩි. දැන් අපි එහෙම කියමු. සරල උදාහරණයක් ගන්න. මේ බලන්න. සරල උදාහරණයක්.
ඔන්න ශ්‍රමිකයාට අපි රුපියල් 1000ක් ගෙවනවා කියන්නේ. කෙටික රුපියල් 1000ක් ගෙවනවා. දළු කිලෝ මෙයා කඩනවා පුතේ දළු කිලෝ 20ක්. දැන් මට කියන්න එකක ශ්‍රම පිරිවැය කීයද? එක දළු කිලෝ එකක් කැඩීමේ ශ්‍රම පිරිවැය කීයද? රුපියල් 50. එක දළු කිලෝ එකක් කැඩීමේ ශ්‍රම පිරිවැය රුපියල් 50. හරිද? right. මෙයා දළු කිලෝ කීයක් කැඩුවද? 20යි. දළු කිලෝ 20යි එකක ශ්‍රම පිරිවැය කීයද? 50. දැන් ඔයාලට මේ වගේ හොඳ මාසයක් ඇවිල්ලා. හරිද? හොඳට වහින මාසයක් ඇවිල්ලා. මොකද වෙන්නේ? ශ්‍රමිකයාගේ දාහම තමයි. එයා දළු කිලෝ 25ක් කඩාගෙන එන්නේ. මට කියන්න පුතේ එයා දළු කිලෝ 25ක් කැඩුවම එයාගේ දළු කිලෝ එකක් කඩන්න ගිහපු ශ්‍රම පිරිවැය කී? රුපියල් 40. රුපියල් කීයද? 40. දැන් එතනම පුතාට පැහැදිලිනේ. ඵලදාව වැඩි වෙච්ච පාර මේ පැත්තේ බලන්න. ඵලදාව වැඩි වෙච්ච පාර. සාමාන්‍ය පිරිවැය මේ සාමාන්‍ය පිරිවැයනේ average variable cost. සාමාන්‍ය එකක් කැඩීමේ පිරිවැය අඩු වෙලාද නැද්ද? අඩු වෙලා. අන්න එහෙනම් පුතේ අපේ සාමාන්‍ය දිනදා ජීවිතයේ තියෙන දේවල් අපි මේ ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගන්න. මොකද අපි දන්න දේ ඵලදාව වැඩි වෙනකොට එකක් හදන්න යන පිරිවැය අඩු වෙනවා. ප්‍රතිලෝමයි සම්බන්ධය. එකක් හදන්න යන පිරිවැය. සාමාන්‍ය පිරිවැය. මේ බලන්න. දළු කිලෝ 20ක් කඩනකොට එක දළු කිලෝ එකක් කැඩීමේ පිරිවැය සාමාන්‍ය පිරිවැය කීයද? 50. දැන් අස්වැන්න වැඩි වෙලා, ඵලදාව වැඩි වෙලා මේ මිනිස්සේ දළු කිලෝ 25ක් කඩාගෙන ඉන්නවා. දැන් දළු කිලෝ එකක් කැඩීමේ පිරිවැය කීයද මගේ පුතේ? කීයද? රුපියල් 40. එහෙනම් දැන් කියන්නකො මට අපි ලිව් එක හරි නේද? ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. මොන පිරිවැයද? සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. එහෙනම් මට දැන් කියන්න පුතේ අපි ලිව්ව වාක්‍ය ඔබේ සාමාන්‍ය ඉකෝන් දන්නේ නැති කෙනාට නම් මට කියලා දෙන්න පුළුවන්. මොකක්ද? ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. ඵලදාවයි පිරිවැය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. බලන්න ලිව්ව වාක්‍ය. එමෙන්ම යෙදවුම් වල ඵලදාව හා පිරිවැය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයයි. තේරුණා නේද මගේ පුතේ? right. රූලක් කරලා ලියන්න. විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී මුලදී විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී මුලදී විචල්්‍ය යෙදවුමේ මුලදී විචල්්‍ය යෙදවුමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව ආන්තික හා සාමාන්‍ය ඵලදාව ආන්තික හා සාමාන්‍ය ඵලදාව ඉහළ නගිමින් පවතින නිසා ආන්තික හා විචල්්‍ය යෙදවුමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව ඉහළ නගිමින් පවතින නිසා ඉහළ නගිමින් පවතින නිසා ආන්තික පිරිවැය හා ආන්තික පිරිවැය හා ආන්තික පිරිවැය හා
සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහත වැටේ. ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහත වැටේ. ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහත වැටේ. හරිද පුතේ? right. මම ආයෙ කියන ওই වාක්‍ය හොඳට බලන්න. විචල්්‍ය දෝමයෙන් වැඩි කිරීමේදී මුලදී විචල්්‍ය දෝමේ ආන්තික ඵලදාව හා සාමාන්‍ය ඵලදාව ඉහළ නැගමින් පවතින නිසා ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහත වැටේ. ඵලදා වක්‍ර වැඩි වෙනකොට පිරිවැය වක්‍ර අඩු වෙනවා. මම කියවන්න පුතා හොඳට ප්‍රස්ථාරය අධ්‍යයනය කරා. පස්තාර්ථය හබලාගෙන ඉන්න. විචල්්‍ය දෝම වැඩි කිරීමේදී මුලදී විචල්්‍ය දෝමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව ඉහළ නැගමින් පවතින නිසා ආන්තික පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පහත වැටේ. සාමාන්‍ය ඵලදාවයි ආන්තික ඵලදාවයි වැඩි වෙනකොට ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි පහළ වැටෙනවා. හරි නේද? right. රූලක් කරන්න පුතේ. රූලක් කරන්න. පසුව තවදුරටත් විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී විචල්්‍ය යෙදවුමේ වැඩි කිරීමේදී ආන්තික හා සාමාන්‍ය ඵලදාව හීන වන බැවින් ආන්තික හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළ නැගී. ආන්තික හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළ නැගී. ඒ වාක්‍ය මම ආයෙසරයක් කියනවා. ඉතින් හරියටම බලන්න. දැන් සමහර දරුවන්ට පොඩක් නීරස ගතියක් එනවා මේක හැම කීප සැරේ කියනකොට. හැබැයි පුතේ එක දරුවෙකුට හරි වචනයක් හරි ලියා ගන්න බැරි වුණොත් අපරාධයක් නේද? ඔබ ඒව ගැන ඉවසීමෙන් ඉන්න ඕන. දැන් හැමෝම යන්න ඕන පුතේ. හැමෝම එකතු වෙලා යන්න ඕන ගමනක් තියෙන්නේ. හරිද? right. මේව කියන්නේ මොකක්ද? පසුව තවදුරටත් විචල්්‍ය යෙදවුම් වැඩි කිරීමේදී විචල්්‍ය යෙදවුමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව හීන වන බැවින්
ආන්තික හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළ නැගී. පසුව තව දුරටත් විචල්්‍ය යොදවුම් වැඩි කිරීමේදී විචල්්‍ය යොදවුමේ ආන්තික හා සාමාන්‍ය ඵලදාව හීන වන බැවින් ආන්තික හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය ඉහළ නැගී. හරිද? right. yeah. මේ බලන්න. මොකක්ද කියන්නේ? පුතේ ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි ඉහළ නගිනකොට හරිද? ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි ඉහළ නගිනකොට ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. මේ දෙන්න ඉහළ යනවා, මේ දෙන්න පහළ යනවා. මේ කෙටි කාලේ ක්‍රියාත්මක වෙන පුතේ මොන න්‍යායද? හීනවන ඵල න්‍යාය. නේද? හීනවන ඵල න්‍යාය. මොකද්ද හීනවන ඵල න්‍යාය කියන්නේ? මෙන්න මේක. ඵලදාව මුලදී වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙන එක. ඵලදාව මුලදී වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙන එක. හරිද? ඵලදාව මුලදී වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙන එකට කියනවා හීනවන ඵල. හරිද? හීනවන ඵල. හීනවන ඵල පටන් ගත්තට පස්සේ පුතේ මොකෝ වෙන්නේ? ආන්තික සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි ආන්තික පිරිවැයයි වැඩි වෙනවා. මෙතෙන්දි පටන් ගන්න හීනවන ඵල MP හීන වෙන්න පටන් ගන්නවා. MP හීන වෙන්න පටන් ගත්ත ගමන් MC වැඩි වෙනවා. මෙතෙන්දි AC හීන වෙන්න AP හීන වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම පුතේ ABC වැඩි වෙනවා. තේරුණා නේද? right. yeah. දැන් පුතේ වක්‍ර දෙක ගැන ලියාගෙන යන්න. හරිද? right. දැන් රූල මුලින් ඉහත ප්‍රස්ථාරය අනුව කියලා කමාවක් දාන්න. රූල මුලින් ඉහත ප්‍රස්ථාරය අනුව කියලා කමාවක් දාන්න. ඉහත ප්‍රස්ථාරය අනුව කියලා කමාවක් දාන්න. හරිද? right. ලියන්න පුතේ පළවෙනි කරුව. පළවෙනි කරුව ලියන්න. ආන්තික ඵලදාව වැඩි වන විට ආන්තික ඵලදාව වක්‍රය වැඩි වන විට පළවෙනි කරුව. ආන්තික ඵලදාව වක්‍රය වැඩි වන විට ආන්තික පිරිවැය වක්‍රය අඩු වේ. ආන්තික පිරිවැය වක්‍රය අඩු වේ. ආන්තික පිරිවැය වක්‍රය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. ආයි කියන්න පුතේ ආන්තික ඵලදාව වැඩි වන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව වැඩි වන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව වැඩි වන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. ආන්තික ඵලදාව උපරිම වෙනකොට ආන්තික පිරිවැය අවම වේ. හරිද? right. රූලක් අරින්න. sorry එතරම් ලියන්න. එතරම් හීනවන ඵල ආරම්භ වී හීනවන ඵල ආරම්භ වී හීනවන ඵල ආරම්භ වී
හීනවන ඵල ආරම්භ වී ආන්තික ඵලදාව අඩුවන විට 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 ආන්තික පිරිවැය වැඩි වේ. ආන්තික පිරිවැය වැඩි වේ. හීනවන ඵලදාව ආරම්භ වී ආන්තික ඵලදාව අඩුවන විට ආන්තික පිරිවැය වැඩි වේ. මොකද්ද වෙලිවි? හීනවන ඵල ආරම්භ වී ආන්තික ඵලදාව අඩුවන විට ආන්තික පිරිවැය වැඩි වේ. හරිද? මෙන්න ලිව් එක. ඔය වාක්‍යව පැත්තකට දාන්න නිකන් මේ මතකේ තියාගන්න. මොකද මතක තියාගන්න? ආන්තික ඵලදාව වැඩි වෙන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. හීනවන ඵලදාව ආරම්භ වී ආන්තික ඵලදාව අඩු වෙන විට ආන්තික පිරිවැය වැඩි වේ. මොනවද මේ මතක තියාගන්නකෝ. මොකක්ද? ආන්තික ඵලදාව වැඩි වෙන විට ආන්තික පිරිවැය අඩු වේ. ආන්තික ඵලදාව උපරිම වන විට ආන්තික පිරිවැය අවම වේ. හීනවන ඵල ආරම්භ වී ආන්තික ඵලදාව අඩු වෙන විට ආන්තික පිරිවැය වැඩි වේ. අමාරුද? නෑ. ඊළඟ තරුව දාන්න. ඊළඟ තරුව දාන්න. පුතේ මම රිවිෂන් ටියුට් එකේ වීඩියෝ එක දාවා නේද? ඔව් පුතේ මේ ඔක්කොම නැවත කරනවා. ඔබ මේ රිවිෂන් වීඩියෝ එක බලද්දි තේරෙන්නේ නැති මේ සියල්ල නැවත කරනවා. මේ පළවෙනි වටේ. පළවෙනි වටේ තියරි, දෙවෙනි වටේ රිවිෂන්. තා පේපර් උත්සාහකච්ඡා. මේ පළවෙනි වටේ පොඩි පොඩි දැන් නොතේරුණාට ප්‍රශ්නයක් නැහැ රිවිෂන් එක උත් කරනවා නේ. යා. රුල කරලා යන්න. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට 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 සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වේ. සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වේ. හරිද? right. සාමාන්‍ය ඵලදාව අඩු වෙන විට 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 සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වේ. සාමාන්‍ය ඵලදාව අඩු වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩු වේ. හරිද? right.
ඒ කිව්වේ මෙන්න මේ. මම ඉස්සර වාක්‍ය කියනවා පුතේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩුයි. සාමාන්‍ය ඵලදාව උපරිම වන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වේ. සාමාන්‍ය ඵලදාව අඩු වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි වේ. හරි ලේසියිනේ පුතේ. සාමාන්‍ය ඵලදාව වැඩි වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අඩුයි. සාමාන්‍ය ඵලදාව උපරිම වෙනකොට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වේ. සාමාන්‍ය ඵලදාව අඩු වෙන විට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි. දැන් බලන්න පුතේ හොඳට තව ලක්ෂණයක් මම පෙන්නනවා. මේ Z ලක්ෂයේ තියෙන්නේ. මම පුතාට කියනවා මෙන්න මෙහෙම. මොකක්ද? මෙන්න මෙහෙම කියනවා. පුතේ ප්‍රස්ථාරයක වක්‍ර දෙකක් එකිනෙක ඡේදනය වෙන අවස්ථාවේදී ප්‍රස්ථාරයක වක්‍ර දෙකක් එකිනෙක ඡේදනය වන අවස්ථාවේදී ඒවායේ අගයන් එකිනෙක සමානයි. ප්‍රස්ථාරයක වක්‍ර දෙකක් ඡේදනය වන අවස්ථාවේදී ඒවායේ අගයන් එකිනෙක සමානයි. කොහොමද එන්නේ? මෙන්න අපි යෝගේ ඉල්ලුම සැපයුමේ ඉඳලා ඉගෙන ගන්න. මෙන්න ඉල්ලුම, මෙන්න සැපයුම. මේ ලක්ෂෙදී ඉල්ලුමට සැපයුම සමාන වෙනවා. මේ බලන්න. වක්‍ර දෙක ඡේදනය වෙනවා. ඉල්ලුමට සැපයුම සමාන වෙනවා. නේද? right. දැන් පුතේ උන වැදගත් කරුණක් කියන්නේ යන්නේ. මෙතනදී බලන්න. මොකද පුතේ වෙන්නේ? ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමානයි. මම මෙතනින් දානවා MP සමානයි AP. පුතා ලියන්න තියෙන පොඩ්ඩක්. MP සමානයි AP. මම කැටයන් දානවා. දැන් මයි පුතා තේ දවස්වල මතකයිනේ. ආපු මුල් දවස්වල මට මතකයි පාට පහෙන් පෑන් 7ක් අරගෙන ඇවිල්ලා පෑන් මාරු කර කර ලියනවා. පළවෙනි දවසේ නෝට් එක මතකද? නිකන් මතක් කරන්න පොඩ්ඩක්. නේද? කැටයන් දානවා, පොල්ලේ ලියල්නවා, තියනවා, රූප අඳිනවා, පුදුම මේ එකක් තිබුණේ. දැනුත් ඒ උනන්දුව තියේදයි මම ඔබගෙන් අහනවා. දැන් එහෙම නෑ. මම කියන්න ඕන දැන් කැටයන් දාන්න. ඒ පළවෙනි දවස් මතකේ තියනවා මේ දූල එහෙම පුදුම කැටයමක් දාන්න. නේ ඇම්බැක්කෙත් නෑ එහෙම කැටයක්. ඇම්බැක්කෙත් නෑ එහෙම කැටයක්. පළවෙනි දවසේ නෝට් එක ලියපු හැටි මතක් කරන්න. දැන් නම් අනේ ඔහේ ලියනවා. මම කියන්න ඕන කැටයන් දාන්න. අනේ පුතේ ලස්සන කැටයමක් දාගන්න ඕන. MP සමානයි AP. මෙතන බලන්න. මෙතන කැපෙන්නේ මොකක්ද? MC AV C. මෙතන ලියනවා MC සමානයි AV C. ලස්සනට සටහන් කරන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඔය ස්ක්‍රීන් එකේ රූප අඳින්න එක කැමති දරුවෙක් ඉන්නවනේ. එයා බලන්න ලස්සනට ලියන්න බලන්න. බලන්න ලියන්න මේ රූපේ. බලන්න ඔන්න ඔය රූපේ තමයි අපි අද අධ්‍යයනය කළේ. ඔය රූපේ ලියන්න බලන්න දරුවේ. ඔය රූපේ අඳින්න බලන්න දරුවේ. ලියන්න ඕන සිද්ධි. right. හොඳයි. හොඳ දරුවේ. යට රූපේ තන්නේ. දැක්ක නේද? right. එහෙනම් තවත් සංකීර්ණම කතාවක් ලියන්න. මොකද්ද පුතේ? ලියන්නේ MP සමානයි AP විට MC සමානයි AV C. මොකද තව ලියන්න පුතේ? MP සමානයි AP විට MC සමානයි AV C. right. මේ බලන්න පුතේ හොඳට. එහෙනම් අපි කියන මෙන්න මේ. මොකද ඊළඟ කරුණ?
ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙන විට ඒකලින් පහලට බහැලා බලන්න. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමානයි. අලියන්ත යටින් යන්න. ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වන විට 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 ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වේ. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වේ. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වේ. හරිද? right. එහෙනම් මෙන්න මම සංකේතවල ලියන MC සමානයි MP සමානයි AP විට MC සමානයි ABC. ඔන්නෝම තියාගන්න. MC සමානයි MP සමානයි AP විට MC සමානයි ABC වේ. right. මොකද වෙන්නේ? සාමාන්‍ය ඵලදාව ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වන විට ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වේ. දැන් වෙකිනවා කියන්නේ කියලා ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වන විට ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමාන වේ. මෙන්න හොතන බලන්න. ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙනකොට ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට සමානයි. හරිද? right. ඔද උස්මක් ගන්න. යන්න. මේ බලන්න පුතේ ඊළඟ වාක්‍යය. දැන් අර නේද පුතේ ඔක්කොම කළා වුණා. හොඳේ right. ඊළඟ වාක්‍යය යන්න පුතේ. රතු බෑන ගන්න අතට රතු බෑන ගන්න. කෙටි කාලයේ රතු බෑන ගන්න. කෙටි කාලයේ කෙටි කාලයේ සාමාන්‍ය පිරිවැය වක්‍ර 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 U අකුරක හැඩයක් ගනු ලබන්නේ. කෙටි කාලයේ සාමාන්‍ය පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගනු ලබන්නේ U අකුරක හැඩයක් ගනු ලබන්නේ U අකුරක හැඩයක් ගනු ලබන්නේ කෙටි කාලයේ ක්‍රියාත්මක වන U අකුරක හැඩයක් ගනු ලබන්නේ කෙටි කාලයේ ක්‍රියාත්මක වන U අකුරක හැඩයක් ගනු ලබන්නේ කෙටි කාලයේ ක්‍රියාත්මක වන
ක්‍රියාත්මක වෙන හීනවන ඵල න්‍යාය නිසායි. කෙටි කාලයේ ක්‍රියාත්මක වෙන හීනවන ඵල න්‍යාය නිසායි. ආයි කියනවා පුතේ. කෙටි කාලයේ නිෂ්පාදන ආයතනයක සාමාන්‍ය පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගනු ලබන්නේ හීනවන ඵල න්‍යාය නිසායි. කෙටි කාලයේ නිෂ්පාදන ආයතනයක පිරිවැය වක්‍ර සාමාන්‍ය පිරිවැය වක්‍ර U අකුරක හැඩයක් ගන්නේ හීනවන ඵල න්‍යාය නිසායි. right අවසාන ලිංග පුතේ පොඩ්ඩක් ඉන්න බඩගිනිත් ඇති නේද පුතේ පාන්දරට මේ බලන්න හොඳට. අපි එක මකලා දාමු. අපි MPAC මකලා මේක පොඩ්ඩක් සරල කරමු. දැන් මට කියන්න. මේක මොන හැඩයද? U හැඩය. මේ U හැඩයට හේතුව පුතේ හීනවන ඵල න්‍යාය. මම අහන පුතාගේ මෙන්න U හැඩය. ඵලදාව පිරිවැය අඩු වෙන්නේ ඇයි? උත්තරය. ඵලදාව වැඩි වෙන නිසා. පිරිවැය වැඩි වෙන්නේ ඇයි? හීනවන ඵල න්‍යායට යට. ඵලදාව වැඩි වෙලා ඵලදාව අඩු වෙනවා. අන්න පුතේ එහෙනම් හොඳට මට කියන්න හොඳට. මම අර ප්‍රශ්නෙට උත්තර දෙනවා හරි. පිරිවැය අඩු වෙන්නේ ඇයි? කෙටි කාලේ පිරිවැය වක්‍ර අඩු වෙන්නේ ඇයි? ඵලදාව වැඩි වෙන නිසා. දෙවෙනි ප්‍රශ්නේ. පිරිවැය වක්‍ර වැඩි වෙන්නේ හීනවන ඵල පටන් අරන් ඵලදාව අඩු වෙන නිසා. තේරුණාද? එහෙනම් පුතේ මේ U හැඩයට හේතුව මොන න්‍යායද? හීනවන ඵල න්‍යාය. U හැඩයට හේතුව මොකද්ද? හීනවන ඵල න්‍යාය. ඵලදාව වැඩි වෙනවා. ඵලදාව අඩු වෙනවා. බලන්න. ඵලදාව වැඩි වෙනවා පිරිවැය අඩු වෙනවා. හීනවන ඵල පටන් අරන් ඵලදාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. එහෙනම් පුතේ කෙටි කාලේ පිරිවැය වක්‍ර U හැඩයක් ගන්න හීනවන ඵල න්‍යාය නිසා. හරිද? right. පුතේ මේ YouTube channel එක පටන් ගත්තේ online පන්ති වල ඉන්න දරුවන්ට සමහර අයට සිග්නල් දෙන්න. ඒතර එක සැරේට online පන්ති පටන් ගත්ත ගමන් සිග්නල් නැති ප්‍රදේශ වල ඉන්න දරුවන්ට සම්බන්ධ විදියක් නැහැ. හරිද? ඒතර කොරෝනා වසංගතය නිසා වෙන ගෙදරකට ගිහිල්ලා සිග්නල් තියෙන තැනකට ගිහිල්ලවත් බලන්න විදියක් නැහැ. නේද? ගෙදර වගේ වලට යන්න දෙන්නේ හරිය නැති නිසා. ඒතර ඒ දරුවන්ට ඉගෙන ගන්න තමයි මේක ආරම්භ කළේ. හරිද? දැන් පොඩ සාර්ථක ලෙස ඉස්සරහට අරගෙන යනවා වීඩියෝ ටිකත් එක්ක. පුතාගේ මම ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේක ගැන දැනුවත් කරන්න. පිළිවෙලට දාලා තියෙන්නේ. පිළිවෙල නම් 1 2 3 පිළිවෙලට දාලා තියෙනවා. යාළුවෝ ඉන්නවා දැනුවත් කරන්න. කොරෝනා හින්දා උසස් පෙළ විභාගයේ අතහැරපු දරුවෙක් කොහේ හරි ඉන්නවා නම් ඒ දරුවට මේ පණිවිඩය දෙන්න. මෙහෙම වැඩක් තියෙනවා. ඉගෙන ගන්න පුළුවන්. පන්ති ගියා වගේමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන පණිවිඩය පුතේ දෙන්න. පුතාට ප්‍රශ්න තියෙනවා නම් මේ දුරකථන අංකයට අමතන්න. හරිද? WhatsApp පණිවිඩයක් දාන්න. පුතාට ප්‍රස්ථාර සටහන් දැන් මම උගන්වන්නේ අර ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඒතොර Zoom class එකේ ඉන්න කෙනාට ස්ක්‍රීන් එක බලන්න පුළුවන්. ඔයාට ඒ ආදී දේවල් බලන්න ඕන නම් WhatsApp group එකට add වෙන්න ඕන නම් WhatsApp පණිවිඩයක් එවන්න. පුතා වගේ පන්ති එන්න ඕනේ නැහැ. හරිද? වැරදි තේරුම් ගන්න එපා. ඔයා වගේ පන්ති එන්නවත් එහෙම මුකුත් නෙවෙයි. මේක මගේ ටියුෂන් එකකට කරන ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. තේරුම් ගන්න හොඳට. මේ මගේ ටියුෂන් එකකට කරන ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මේ වෙලාවේ සත්භාවයෙන් දරුවෝ වෙනුවෙන් කරන වැඩක්. හරිද? ඒ නිසා පුතේ WhatsApp පණිවිඩයක් එවලා සම්මත වෙන්න. හරිද? තේරෙනවද? ආයෙත්